බුද්ධාය නමෝ 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 බුද්ධාය සාදු 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 නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි සාදු 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 සතුම් මැරීමෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. සොරකමින් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. වැරදි කාම සේවනයෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. බොරු කීමෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. මත්පැන් හා මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. උතුම් තිසරණ සහිත වූ මාගේ මේ සීලය මෙලොව යහපත පිණිසද පරලොව සුගතිය පිණිසද නිවන අවබෝධ වීම පිණිසද උපකාර වේවා. සාදු සාදු සාදු. නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා දම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා
සංගරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අප හැමගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, මේ වස්සාන සමයේ ශ්‍රද්ධා රූපවාහිනිය මගින් විකාශය වන වස්සාන සදහම් දේශනා මාලාවටයි ඔබ මේ සම්බන්ධව අද දවසේත් ධර්මයේ ශ්‍රවණය කරන බලාපොරොත්තුෙන් tempත් සිටින්නේ. පින්වත්නි, මේ ධර්ම දේශනා මාලාවේ අපි මේ ධර්ම දේශනා මාලාවට මාතෘකා කරගෙන තියෙන්නේ අප්‍රමාදය කියන දහම් පදය. එතකොට පහුගිය වතාවල මේ වස්සාන සදහම් දේශනා මාලාවේ දිගටම ඔබට අහන්න ලැබෙන්නේ නැත්තේ අප්‍රමාදයට අදාළ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු බුද්ධ දේශනා ඇසුරින් යම් යම් දහම් කරුණු නිතර නිතර ශ්‍රවණය කරන්න අවස්ථාව උදා වුණා. ඉතින් අද දවසේත් බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාවක් ඇසුරින් ලස්සන අපූර්ව අද්විතීය විස්තරයක් ඔබට අහන්න ලැබෙන්නේ. එතකොට අපි ගත්තොත් දැන් කෙනෙක්ගේ ජීවිතේ ප්‍රමාදය කියලා කියන එක, ප්‍රමාදය කියලා කියන්නේ පින්වත්නි මේ කුසල් වඩන්න, ඒ කියන්නේ පින් රැස් කරගන්න, කුසල ධර්මයන් උපද්දව ගන්න කරන පසුබැටවීම තමයි ප්‍රමාදය කියන්නේ. දැන් අපි පස්සේ කරන්නම් කියලා කාලෙට පස්සට දාන අය ඉන්නෝනේ. දැන් බලන්න සාමාන්‍යයෙන් සීල් ගන්න ගියාම, දානි දෙන්න ගියාම, භාවනාවට සටහනකට ගියාම ගොඩාක් දකින්න තියෙන්නේ තරුණ අයද නැත්නම් වැඩිහිටි අයද? වැඩිහිටි අය නේද ගොඩක් දකින්න ඉන්නේ. එතකොට වැඩිහිටි අය එතෙන්ට ඇවිල්ලා ධර්මය අහද්දී ඒගොල්ලොන්ගේ තරුණ කාලේ සමහරට ඒගොල්ලෝ ප්‍රමාද වෙඳලා පස්සේ කාලේ කෙනා. ඒගොල්ලෝ දැන් ඉන්න තරුණ අය ප්‍රමාදී වෙඳලා පස්සේ වයසට ගියාම වැඩිහිටි වුණාට පස්සේ ධර්මය අහන්න හිතනවා. ඒකට කියන්නේ ප්‍රමාදී කියලා තමයි. එහෙනම් අප්‍රමාදී කියන වචනේ තියෙන්නේ මේ අපි සාමාන්‍ය මේ පෞද්ගලික අපි දැන් මේ ප්‍රායෝගික අපේ ජීවිතේ තියෙනවානේ. එදිනෙදා කටයුතු කරද්දී, එතකොට එදිනෙදා කටයුතු කරද්දී එයාගේ ජීවිතේ කුසල් උපද්දවන මාර්ගයක් රැකගෙන නම් එයාගේ ජීවිතේ ගත කරන්නේ. එයාට කියන්න පුළුවන් අප්‍රමාදීව කටයුතු කරන කෙනෙක් කියලා. රස්සාවල් කරද්දී, ගෙවල් දොරවල් වල කටයුතු කරද්දී, දූ දරුවන්ගේ වැඩ කටයුතු කරද්දී ඒවා කරන අතරේම එයා කුසල් මාර්ගයක් රැකගෙන ඉන්නවනම් එයා අප්‍රමාදේ පුරුදු වෙන කෙනෙක්. එතකොට එයා ජීවිතේ කුසල් රැකගන්න මාර්ගය අතහැරලා දාලා සාමාන්‍ය භෞතික ජීවිතේ විතරක්ම ගෙවාගෙන යනවා. ඒකට කියන්නේ බුද්ධ ශාසනය ප්‍රමාදය කියලා. එතකොට ප්‍රමාදය කියලා කියන්නේ ඒක විශේෂයෙන් අපිට කළ යුතු විශේෂ දෙයක් නැහැ. සාමාන්‍යයෙන් රස්සාව කරගෙන, ගයක් හදාගෙන, වතු පිට මිල මුදල් නඩත්තු කරගෙන ඒවා විතරක් කරගෙන ගියොත් ඒක තමයි ප්‍රමාදය කියලා කියන්නේ. අප්‍රමාදී කෙනා කල්පනා කරනවා මෙලොව ජීවිතයේ යහපත වගේම මොකක්ද ඊළඟට පරලෝක ගැන කල්පනා කරනවා. අප්‍රමාදයේ ඇති වෙන්න නම් පරලෝක ගැන කල්පනාව තියෙන්න ඕනේ.
ඒ පරලෝක කල්පනාව නැතුව මෙලොව ගැන විතරක් කල්පනා කරලා ජීවිතේ වරද්දගත්තු විස්තරයක් තමයි අද ඉගෙන ගන්න പ്രേත වස්තු වල තියෙන එක. මේක බුද්ධ ශාසනයේ ගොඩක් චිරප්‍රසිද්ධ කතාන්දරයක්. බුදුරජාණන් වහන්සේ දැන් මීට අවුරුදු 2600 ගානකට අතීතයේ ලෝකේ පහළ වෙලා උන්වහන්සේ සම්මා සම්බුද්ධත්වයේ සාක්ෂාත් කරලා උන්වහන්සේ බරණැසට වැඩම කළා ධර්ම චක්‍රය ප්‍රවර්තනය කරන්න. බරණැසට වැඩම කරලා ධර්ම චක්‍රය ප්‍රවර්තනය කරන පස්වග භික්ෂුන් වහන්සේලා පහළ වෙලා පළවෙනි රහතන් වහන්සේලා 69 පහළ වෙලා උන්වහන්සේ ධර්ම ප්‍රචාරයේ පිණිස සංඝ පිරිස පිටත් කරලා උන්වහන්සේ වැඩම කළා රජගහ නුවරට. රජගහ නුවරට ගියාට පස්සේ රජගහ නුවරදී බිම්බිසාර රජුරෝ තෙරුවන් සරණ ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් බණ ඇහුවා. එදා බිම්බිසාර රජුරෝ සෝතාපන්න ඵලයටපත් වුණා. බිම්බිසාර රජුරවන්ට ලොකු ආසාවක් ඇති වුණා. මේ බුදුරජාණන් වහන්සේ උදෙසාත් සංඝයා උදෙසාත් ලස්සන විහාරාරාමයක් හදන්න. එතකොට රජුරුවන්ගේ රාජකීය උද්‍යානයේ රොයල් පාක් එක තමයි වේළුවනේ කියන්නේ. එතකොට රජුරුවන්ගේ තිබිච්ච රාජකීය උද්‍යානයේම සංඝයා උදෙසා බුදුරජාණන් වහන්සේ උදෙසා විශාල ලස්සන පැම්පොකුණු සහිත විහාරාරාම සහිත සක්මන් මළු හදලා ලස්සන විහාර සංකීර්ණයක් කරලා පූජා කළා. ඒකට කියන වේළුවනාරාමය කියලා. ඊට පස්සේ ඒ විහාරාරාමයේ පූජා කරලා ඒ ලොකු පුණ්‍ය මහෝත්සවයේදී බුදුරජාණන් වහන්සේටත් සංඝයාටත් මේ විහාරේ පූජා කළ රජුරෝ ලොකු චිත්ත ප්‍රසාදයකටපත් වුණා. හිත සතුටෙන් අර පින ගැන සිහි කර කර රජුරවන්ට හරි සතුටුයි. මොකද බුද්ධ ශාසනේ පළවෙනි ආරාම පූජාවනේ. ඊට පස්සේ ඔන්න රජුරව පිටත් වෙලා ගිහිල්ලා රාත්‍රියේ නිින්දට ගියා. දැන් නිින්දට ගියත් මොකද්ද මතක් වෙන්නේ? අද දවසේ කරපු පින ගැන. මේක මතක් කර කර රජුරුන්ට එහෙමම නිින්ද ගියා. රාත්‍රියේ හීනෙන් රජුරුවන්ට පේනවා අමුතු ඇටසැකිල්ල වගේ ඇඟවල් තියෙන ඊළඟට බඩගිඩිය ලොකු වෙච්ච දත් වෙලිසගත්ත මේ කන් පෙති ලොකු අතපය අමුතු විදිහට වැල්පුරුක් වගේ තියෙන අමුතු පිරිසක් ඇවිල්ලා අත් උස්සලා රජුරු කනට ගාවට ඇවිල්ලා මොනවාද ගෝසාවක් වගේ කරන්න හදනවා. දත් විලිස්සගෙන රජුරුවන්ට පෙනී හිටිනවා. විශාල පිරිසක් ඔන්න වටපිට කලබල කරනවා රජුරුවන්ට පේනවා. එතකොට රජුරුවන්ට දැන් මේක හීනෙන් දැකලා හොන්දටම බය වෙලා රෑ මැද්දේ ඇහැරුණා. ඇහැරලා දැන් හීනෙන් බය වෙලා ඇහැරුණාට පස්සේ දාඩි දාලා ඊට පස්සේ නිින්ද යන්නේ නැහනේ. දැන් මේකම හිතා ඒ රාජ්‍යරුව රෑ ජාමේ එළි වෙනකන් කල්පනා කර කර දැන් ඉන්න බය වෙලා හොඳටම. උදේ පාන්දරින් බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ආපහු ගියා. බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා කිව්වා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඊයේ පින්කම මම දැනුවත් හැටියට අඩුපාඩුවක් නැතුව සිද්ධ වුණා. හැබැයි ස්වාමීනි මට නිින්ද ගියේ නැහැ කිව්වා හරියට. හරි ප්‍රශ්නයක් ස්වාමීනි මං හීනෙන් උදටම බය වුණා මෙන්න මෙහෙම එකක් වුණා කියලා බුදුරජාණන් වහන්සේට විස්තරේ කිව්වා. එතකොට බුදුරජාණන් වහන්සේ කිව්වා රජතුමනි බය වෙන්න එපා. මේ හීනෙන් පෙනිච්ච දේ ඔබතුමාටවත් ඔබතුමාගේ රාජ්‍යයටවත් අනතුරක් කරදරයක් වෙන එකක් නෙමෙයි. මේක ඔබතුමාගේ පරණ ඥාති සම්බන්ධයක් එක්ක තියෙන විස්තරයක් කිව්වා. පරණ ඥාති වගේක් හිටියා ඔබතුමාගෙන් පින් ගන්න. ඒගොල්ලන්ට පින් අනුමෝදන් කරේ නෑ කිව්වා. ඒ නිසා කිව්වා ඒගොල්ලෝ ඇවිල්ලා ওই පෙනී හිටියේ. ඊට පස්සේ බිම්බිසාර රජුරු කිව්වා ස්වාමීනි මොකක්ද මේ සිද්ධිය මම දන්නේ නැහැ ස්වාමීනි මට කියලා දෙනවද කියලා. ඊට පස්සේ කහින රජතුමනි අහගන්න
දැන් බුදුරජාණන් වහන්සේ පරණ සිද්ධියක් මේ ඇදලා ගන්නවා. දැන් පින්නත් මේක මේ අප්‍රමාදයට සම්බන්ධ වෙන විදිහ ඔබට මම ඉස්සරහට තේරුම් කරන්නම්. ප්‍රමාදී ජීවිතෙත් එක්ක මේ බුද්ධ ශාසනයේ පිහිට ගන්න තියෙන තැන අහිමි වෙලා යන හැටි. ඊට පස්සේ දැන් ඔන්න බුදුරජාණන් වහන්සේ දැන් මේ පරණ සිද්ධියක් ඇදලා ගන්නවා. මේක සිද්ධ වුණේ මේ අපේ බුදුරජාණන් වහන්සේ හිටපු කාලේ නෙමෙයි. මීට කල්ප 92කට කලින්. ඔබ අහලා තියෙනවද කල්පය කියන්නේ කොච්චරද කියලා? අවුරුදු කීයක්ද? 20ක්ද 30ක්ද 100ක්ද ලක්ෂයක්ද කෝටියක්ද? කල්පය කියලා කියන්නේ අවුරුදු වලින් මෙච්චරයි කියන්න බෑ. දවසක් ඕක එක ස්වාමීන් වහන්සේ නමකටත් ওই ප්‍රශ්නේ ඇති වෙනවා. මොකද මේ කල්පය කියන වචනේ අහන්න හම්බෙනවනේ. එක ස්වාමීන් වහන්සේ නමක් ඇහුවා බුදුරජාණන් වහන්සේගෙන් භාග්‍යවතුන් වහන්සේ කල්පය කියන මේක තේරෙන්නේ නැහැ කිව්වා මට. කීයක්ද කියලා ඇහුවා අවුරුදු. ඒකට බුදුරජාණන් වහන්සේ වදාලා භික්ෂුව කල්පය කියන එක අවුරුදු 100යි 10යි ලක්ෂයයි කියලා මේ වචන ගණන් කරලා අවුරුදු වලින් කියන්න බෑ කිව්වා. එතකොට කිව්වා ස්වාමීනි උපමාවකින් කියලා දෙන්න පුළුවන්ද කියලා. පුළුවන් කිව්වා. ඔන්න හිතන්න කිව්වා යොදුනක් දිග යොදුනක් කියලා කියන්නේ මේ කාලේ කිලෝමීටර් 10ක් වගේ. එතකොට කිලෝමීටර් 10ක් දිග. කිලෝමීටර් 10ක් උස. කිලෝමීටර් 10ක් පළල. විශාල පවුරකින් කරපු තාප්පයක් තියෙනවා කියලා හිතන්නකෝ. ඒ කියන්නේ පෙට්ටියක් වගේ එකක් තියෙනවා කියලා හිතන්න කිව්වා. එතකොට කොච්චර දිගද? යොදුන බැගින් දිගයි. එතකොට විශාල එකක් නේ. මේකේ කටමට්ටමට අබ පුරවලා තියෙනවා කියලා හිතන්න කිව්වා. අවුරුදු 100කට වතාවක් එක අබෑටයක් අර පෙට්ටියෙන් අයින් කරනවා කියලා හිතන්න කිව්වා එකින් එක. එතකොට මේ දැන් 2020 ආයේ කවද්ද ඒක අයින් කරන්නේ එතකොට? මේ අවුරුද්දේ අයින් කරොත් 2120 නේ. එතකොට මේ වගේ අබ කැටේ ගානේ අයින් කරලා ඒ වගේ අවුරුදු ගානක් ගියාට පස්සේ ඒ කියන්නේ අර අවුරුදු 100කට අබ ඇටේ ගානේ අයින් කරලා අර අබ පෙට්ටිය යම් දවසක හිස් වෙනවාද? එදාටත් කල්පේ කියන එකේ දීර්ඝ බව ඉවර නැහැ කියන තවත් ටිකක් දිගයි කියනවා. මේ හිතාගන්න කල්පයක් කොච්චර දිගද නේ? මේ වගේ කාලේ 92කට කලින් සිද්ධ වෙච්ච විස්තරයක් තමයි ඔන්න අද අහන්න ලැබෙන්නේ. එතකොට මේක මේ අද ඊ වෙච්ච එකක් අවුරුදු 100යි 10යි මිලියනයි කියලා ගන්න පුළුවන් එකක් නෙවෙයි. ඈත අතීතයේ වෙච්ච විස්තරයක්. අපේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ඥාණයෙන් තමයි මේක ගන්න එළියට. ඒ කාලේ දඹදිව තිබුණා කාසිපුර කියලා නගරයක්. මොකද්ද නම? කාසිපුර. එහි හිටියා ජයසේන කියලා රජ කෙනෙක්. ඒ රජුරුවන්ට හිටියා සිරිමා කියලා බිසවක්. මේ ජයසේන රජුරුවන්ටත් සිරිමා කියන බිසවටත් ලස්සන රන්වන් පුත් කුමරෙක් උපන්නා. පුස්ස කියන බෝසතාණන් වහන්සේ. ඒ දරුවා තරුණ වියේ ලැබිලා ගිහිගේ නික්මිලා අභිනිෂ්ක්‍රමණය කරලා දුෂ්කර ක්‍රියා කරලා සම්මා සම්බුද්ධත්වයට පත් වුණා. පුස්ස අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. මේ නම ඔයගොල්ලෝ අහලා තියෙයි අටවිසි පිරිතේ. පුස්සෝ වරද සම්බුද්ධෝ විපස්සී චානූපමෝ එහෙම තියෙන සිකී සබ්බහිතෝ සත්තා කියලා. ආනේ පුස්ස බුදුරජාණන් වහන්සේගේ කාලේ සිද්ධියක් මේක. ඒ පුස්ස බුදුරජාණන් වහන්සේ දැන් පහළ වුණාට පස්සේ ජයසේන රජුරුන් හරි සතුටුයි. තමන්ගේ පුත්‍ර රත්නේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා තුන් ලෝකාග්‍රව වැඩ වාසය කරනවා. ඊළඟට තමන් මේ රාජ්‍ය දිනු රජුරු ඊට පස්සේ පුස්ස බුදුරජාණන් වහන්සේ සංඝ පිරිස පිරිවරාගෙන වැඩ ඉන්නවා. මේ ජයසේන රජුරු කල්පනා කළා බුදුරජාණන් වහන්සේ මගේ දරුවා, බුදුරජාණන් වහන්සේ මගේ, බුදුරජාණන් වහන්සේ නිසයි ධර්මයේ පහළුනේ, එහෙනම් ධර්ම රත්නයත් මගේ, ඒ නිසයි සංඝයා පහළුනේ, සංඝ රත්නයත් මගේ කියලා මේ විදිහට කල්පනා කළා. කිසි කෙනෙකුට දානමාන දෙන්න අවස්ථාවක් නැහැ. කවුද එතකොට ඒවා කරන්නේ? රාජ්‍යරු. අර ජයසේන රජුරු තමයි දිගටම දානමාන දෙන්නේ. රාජ්‍යයේ කිසි කෙනෙකුට දාන දෙන්න අවස්ථාවක් නැහැ. රාජාන නිසා මිනිස්සුත් නිස්සද්දව ඉන්නවා. එතකොට මේ ජයසේන රජුරුන්ගේ තව බිරිඳකට
දරුවෝ 3 දෙනෙක් හිටියා තව බිසවකට. පුත් කුමාරවරු 3 දෙනෙක් හිටියා. මේ කුමාරවරු 3 දෙනා බුදුරජාණන් වහන්සේගෙන් බණ අහලා සිත පැහැදුනා. කල්පනා කළා මේ බුදුරජාණන් වහන්සේ නම පහළ වෙන්නේ තුන් ලෝකෙටම සිත සලසන්ටයි. නමුත් අපේ පිය රජුරුවන් වහන්සේ මේ රජුරු අපේ ශාස්ත්‍රුන් වහන්සේ වෙන් කරගෙන තනියෙන් දාන දෙනවා, කිසි කෙනෙකුට උපස්ථාන කරන්න දෙන්නේ නැහැ. මේක හරියන්නේ නැහැ, අපි මේකට මොකක් හරි කරන්න ඕනේ කියලා ඒ රාජකුමාරවරු 3 දෙනා ඊළඟ පිය රජතුමනි අපිට කාරණාවක් කියන්න තියෙනවා. කුමක්ද කියලා. රජතුමනි මේ බුදුරජාණන් වහන්සේ වෙන් කරගෙන බෙදාගෙන සැලකීම සුදුසු නෑ. ඒ නිසා මේ අපිටත් අවස්ථාව, මේ රටවැසියන්ටත් අවස්ථාව දෙන්න මේ බුදුරජාණන් වහන්සේට උපස්ථානය කරන්න කිව්වා. එතකොට කිව්වා මේ දරුවනි මගෙන් ඕවා ඉල්ලන්න දෙන්න එපා. ඕගොල්ලෝ වෙන දෙයක් ඉල්ලනවා නම් ඉල්ලන්න. මම තමයි කිව්වා මේක කරගෙන යන්නේ. ඉතින් රජුරවන්ට කරුණ දැක්වට හරි ගියේ නෑ. මේගොල්ලෝ කල්පනා කළා මේක හරියන්නේ නෑ. මොකක් හරි මේකට උපක්‍රමයක් කරන්න ඕනේ කියලා. මේගොල්ලෝ මේ රාජකුමාරවරු 3 දෙනාට දීලා තිබුණා ඈත ප්‍රත්‍යන්ත දේශයක් පාලනය කරන්න. එතකොට එහි ගිහිල්ලා මේගොල්ලෝ කරපැඩි එහි මිනිස්සුන්ගේ ඉල්ලීම් ඉෂ්ට කරේ නැහැ. මිනිස්සුන්ගේ බදුබර වැඩි කරා. ඊට පස්සේ මේ මිනිස්සුන් දීලා තිබිච්ච සලාක දීමන ඒව ඔක්කොම කපලා හැරියා. එතකොට මිනිස්සු හරි පීඩාවටපත් වුණා. එතකොට මිනිස්සු රාජකුමාරවරුන්ට පැමිණිලි කරා, මේ රජුරවන්ට පැමිණිලි කරා මේ හරි වැඩි අපිට දැන් බදුබර වැඩි, ජීවත් වෙන්න අමාරුයි. මොකද මේ අපි කරන්නේ අපිට රජතුමනි අපිට මේ සහනේ සලසන්න කියලා රජුරවන්ට පණිවිඩේ මේ ඒ ජනතාව පණිවිඩේ පිටත් කරද්දී ඒක එන්නේ රාජකුමාරවරු හරහානේ. රාජකුමාරවරු ඒ පණිවිඩේ රජුරවන්ට එන්නේ නැති විදිහට සැලසුවා. එතකොට ටික දවසක් යද්දී මේ මිනිස්සු කිපුණා. කිපිලා කුමන්ත්‍රණයක් කරා මේ රජුරු අපිට හිතයිසී නෑ. ඒ නිසා රජුරුන්ට විරුද්ධව අපි කැරැල්ලක් ගහන්න ඕනේ කියලා. ඒක දැන් අද කාලෙත් වගේව තියෙනවනේ. ඊට පස්සේ ඔන්න දැන් රජුරුන්ට විරුද්ධව කැරැල්ලක් හටගත්තා. ඒතකොට අර පුත් කුමාරවරු තුන කලබල වෙලා ඔන්න දුවගෙන ආවා. ඇවිල්ලා කිව්වා පිය රජතුමනි දැන්ව දාලමන අන්න අසවල් ප්‍රත්‍යන්ත දේශේ මේ මිනිස්සු කැරැල්ලක් කට අරගෙන මේ හරි ලොකු ප්‍රශ්නයක් හටගන්නේ. ඔබතුමා මේකට මැදිහත් වෙන්න වෙනවා. ඒ නිසා ඔබතුමා ගිහිල්ලා මේක සංසිඳවලා ආපහු වඩින්න කිව්වා මේ රාජ්‍යයට. එතකොට ওই විදිහේ දැන් මේ ජයසේන රජුරු කල්පනා කළා. මේ ජයසේන රජුරු කියනවා දරුවනි දැන් මං වයසයි. මට දැන් ඕවට මැදිහත් වෙන්න කාලේ නෑ. අනාගතේ මේ රාජ්‍ය ඕගොල්ලෝනේ පාලනය කරන්නේ. ඒ නිසා ඕගොල්ලෝම ගිහිල්ලා ඕක සංසිඳවන්න කිව්වා. දැන් මේගොල්ලෝ මොණින් මොන බලාගත්තා. අපි මේ කල්පනා කරේ රජුරෝ ටික දවසකට හරි පිටත් කරගෙන මේ බුද්ධෝපස්ථානෙ ලබා ගන්න. මේ රජුරෝ යන්නේ නැහැනේ රාජ්‍යෙන්. කිව්වා මේ අපිට මේ බුද්ධෝපස්ථාන සංඝෝපස්ථාන කටයුතු තියෙනවනේ. ඒ නිසා මට මොහොම යන්න බෑ. ඕගොල්ලෝ ගිහිල්ලා මේක කරන්න කිව්වා. දැන් ආපහු මේ රාජකුමාරවරු 3 දෙනා පිටත් වෙලා රාජකුමාරවරු 3 දෙනා ගිහිල්ලා අර මිනිස්සුන්ගේ ඉල්ලීම් ලබා දුන්නා. කැරැල්ලක් ඇති වුණා. එහෙම මේක සංසිඳිලා ගියා. ඊට පස්සේ ආපහු එවිලා කිව්වා පිය රජතුමනි දැනවදාල මනෝ මේ කැරැල්ලක් ඇති නොවි කිසි ලේ වැගිරීමක් නැතුව ඔබ වහන්සේගේ කීර්ති ගෝසාවත් රැකලා අපි මේ කටයුත්ත සාකච්ඡා මාර්ගයෙන් විසඳුවා කිව්වා. එතකොට රජුරවන්ට මේකට බොහොම හිත සතුටටපත් වුණා. සතුටටපත් වෙලා රජුරෝ කිව්වා එහෙනම් දරුවනි අද මට හරි සතුටුයි උඹලා වගේ පුත් කුමාරවරු සිටීම ගැන. ඒ නිසා උඹලා කැමැති වරයක් ඉල්ලන්න කිව්වා. එතකොට මේ 3 දෙනා පැත්තකට ගිහලා කතා බස් කරා මොකද්ද ඉල්ලන්නේ? මොනව ඉල්ලන්නේ? ඉතින් ඔය ඔක්කොම කුමන්ත්‍රණ ගෙහිවි. බුද්ධෝපස්ථානේ ඉල්ල ගන්නනේ. ඒක ඉල්ලමු කිව්වා. ගිහිල්ලා කිව්වා රජතුමනි අපිට මේ බුද්ධෝපස්ථාන සංඝෝපස්ථානේ කරන්න අපිට දෙන්න කිව්වා. එතකොට රජුරෝ කියනවා නෑ දරුවනි ඒක ඉල්ලන්න එපා මගෙන් වෙන එකක් ඉල්ලපන් කිව්වා. බුද්ධෝපස්ථානේ දෙන්නේ නැහැ කිව්වා. ඊට පස්සේ කියනවා දැන් පිය රජතුමනි ඔබතුමා වරේ දෙනකොට කිව්වේ නෑ මේක ඉල්ලන්න එපා අසවල් දෙකයි දෙන්නේ එහෙම කිව්වේ නෑ කිව්වා. දැන් කිව්වනම් වචනයක ඒක ඉෂ්ට කරන්න කිව්වා. ඔබතුමා දෙනවා කියවන යමක් ඒකයි ඉෂ්ට කරන්න ඕනේ කිව්වා. ඒකට රජුරෝ අසරණ වුණා.
රජුරු කිව්වා නෑ මම දෙන්නේ නෑ කිව්වා. එහෙනම් අපිට අවුරුදු 7කට දෙන්න කිව්වා. අවුරුදු 7කටත් බෑ කිව්වා. අවුරුදු 6කට දෙන්න කිව්වා. අවුරුදු 6 කොච්චර කාලයක් බලන්නද බෑ කිව්වා. අවුරුදු 5කට දෙන්න කිව්වා. බෑ කිව්වා. අවුරුදු 4කට ඉල්ලුවා. ඒත් බෑ කිව්වා. අවුරුදු 3කට ඉල්ලුවා. කැමති නෑ. අවුරුද්දකට ඉල්ලුවා. ඒත් කැමති නෑ. එහෙනම් මාස 3කට දෙනවද කියලා ඇහුවා. රජුරු කල්පනා කරලා දැන් මම වචනයක් දීලානේ. එහෙනම් මේක ඉෂ්ට කරන්නත් එපා. මාස 3ක්වත් එහෙනම් අවස්ථාව දෙනවා කියලා රජුරු කිව්වා කමක් නැහැ. එහෙනම් මාස 3ක් උපස්ථානි කරන්න කිව්වා. ඊට පස්සේ ඔන්න දැන් බුදුරජාණන් වහන්සේට මාස 3ක් උපස්ථාන කරන්න අවස්ථාව ලැබිච්ච එක මේගොල්ලෝ අර තමන්ගේ රාජ්‍යට පණිවිඩයක් යවුවා. ඔන්න දුර්ලභ අවස්ථාවක් තියෙනවා. පිය රජතුමාගේ මාස 3කට අපි මේ කුමන්ත්‍රණ ගහලා අමාරුවෙන් මේ අවස්ථාව ගත්තේ බුද්ධ උපස්ථානෙට සංඝ උපස්ථානෙට මේ ඔක්කොම වැඩ කටයුතු අපි කරේ මේකට කියලා මේ මිනිස්සු අතරත් කතාව ප්‍රචාරය කරා. ඒකට ඒ මිනිස්සු රාජකුමාරවරු ගැනත් පැහැදුනා. මේ කුමාරවරු තුන්දෙනා හරි හොඳයි. මේ අපිට මේ අපිව පීඩාවටපත් කරන්න නෙමෙයි මේ ඔක්කොම කරලා තියෙන්නේ මේ බුද්ධ උපස්ථානෙට අවස්ථාව ගන්න කියලා. ඊට පස්සේ ඔන්න දැන් බුදුරජාන් වහන්සේත් සංඝ පිරිසත් 3 මාසයකට අවස්ථාව අරගෙන අර ප්‍රත්‍යන්ත දේශයට වැඩම කරවගත්තා. එතකොට එහෙට වැඩම කරවගනිද්දී මේ කුමාරවරු තුන්දෙනාට ඉඳලා තිනවා 1000ක පිරිසක් පරිවාර සම්පත්තිය. එතකොට මේ ඈත දේශේ එහි ඉඳලා තින ජනපදාධිපති කෙනෙක්. ඒ ජනපදාධිපති එයාගේ බිරිඳයි බොහොම ශ්‍රද්ධාවන්තයි. ඒගොල්ලන්ට ඉඳලා තින 11000ක පිරිසක්. ඊට පස්සේ තව භාණ්ඩාගාරික කෙනෙක් ඉඳලා තිනවා. ඒ භාණ්ඩාගාරිකගේ නෝනයි ඒ දෙන්නත් දානෙට සම්බන්ධ වෙලා කිව්වා අපිට එහෙනම් එක දවසක් දානෙ ඕනේ කියලා. ඔන්න දැන් දානයක් ඉල්ලගන්න ඒගොල්ලොත් ආවා. එතකොට බුදුරජාණන් වහන්සේ උදෙසා විහාරාරාම හදලා ඊට පස්සේ දානශාලා හදලා ගබඩා හදලා ලස්සනට දැන් බුද්ධෝපස්ථානේ සංඝෝපස්ථානේ හරි ලස්සනට සිද්ධ වෙනවා. මේක දුර්ලභව ලැබිච්ච එකක් නේ, හැමදාම හම්බ වෙන එකක් නෙවෙයි. ඊට පස්සේ දැන් මේ විදිහට යද්දී දැන් අර ජනපදාධිපතිගේ 11000ක් පිරිස හිටියානේ. මේගොල්ලෝ දානෙට සම්බන්ධ කරා. දානෙට සම්බන්ධ කරාම මේගොල්ලෝ දානේ පූජා කරන්න දැන් සම්බන්ධ වෙලා දැන් 11000 කියන්නේ කොච්චර ලොකු පිරිසක්ද නේ. එතකොට ඒගොල්ලෝ ඇවිල්ලා දානේ කටයුතු කරද්දී දැන් මේ පිරිස වැඩි වුණාට පස්සේ හට ගන්න අරුබුද තියෙනවා. සමහර තැන්වල අපි කියමු දාන පින්කමකට ගියාට පස්සේ එක එක අද කාලේ වුණත් පින්කම් වලට ගියාම මේ දානේ පින්කම් වලට යහපත් සිතින් එන මිනිසුත් ඉන්නවා. අයහපත් සිතින් එන මිනිසුත් ඉන්නවා. දානේ දෙන්නම කියලා එන මිනිසුත් ඉන්නවා. එතනින් මොනවාරි හොරකම් කරගෙන යන්න එන මිනිසුත් ඉන්නවා. ඊළඟට අවංකවම එන සිල් ලකින මිනිසුත් ඉන්නවා. දුස්සීල මිනිසුත් ඉන්නවා. ඒ දත් ඔය වැඩි වුණා. එතකොට දානෙට කියලා භාණ්ඩාගාරයෙන් බඩු නිකුත් කරද්දී හිම එමගේ සීමාවක් පනවලා නැහැ. රාජකුමාරවරු දිගටම දානෙට නිකුත් කරන බඩු. මේ පිරිසෙන් දුස්සීල වෙච්ච හොරකම් කරන පිරිසක් හිටියා. මේ පිරිස කල්පනා කළා මේ අපිට මේ දානෙ දෙනව ගඟ ගලන්නවා වගේ මේකේ කෙලවරක් නැහැ. මේකෙන් අපිටත් මොන හරි තියෙන්න බෑ. අපිත් මේකෙන් යමක් ගන්න තිබුණා නම් අපිත් මේක යහතින් කරගෙන ඉන්නවනේ කියලා මේගොල්ලෝ ගිහිල්ලා අර භාණ්ඩාගාර වලින් හිමීට හාල් පොල් සීනි කිරිපිටි මේවා හිමීට ගෙවල් වලට අයින් මේ උස්සගෙන ගියා. හොරකම් කරා. දැන් අර ගොඩාක් ලොකුවට මේ වැඩ යන නිසා ඒක ලොකුවට දැනෙන්නේ නැහැ. දැන් අද කාලෙත් නැද්ද වගේ සිද්ධි. අද කාලෙත් තියෙනවනේ ලොකු දාන පින්කම් වලට සම්බන්ධ වුණාට පස්සේ ඒ දානේ සංවිධායක සමහරට ගොඩක් ඒ දේවල් මේව කරනවා. ඒ කියන්නේ ගොඩක් දේවල් තමන්ගේ පරිහරණයට ගන්නවා. සාමාන්‍ය කතාවේ තියෙනවනේ එහෙමනේ. ඒ වගේ ගොඩක් විපාක මිනිස්සු දන්නේ නැහැ ඒකයි වැඩි. දැන් අපි ගත්තොත් පාරක් හදන්න ගියොත් එහෙනම් මේ පාර හදන මිනිස්සයා කොන්ත්‍රාත්කාරයෝ ඔක්කොම මේ වගේ තියෙන දේවල් ගසා කනවා. මොකක් හරි ගොඩනැගිල්ලක් හදන්න ගියොත් ඒ වගේ තියෙන දේවල් ගසා කනවා. ඒවා ලැබිය යුතු කෙනාට ලැබෙන්න සලස්වන්නේ නැහැ. ඒ වගේ විපාක මිනිස්සු දන්නේ නැහැ ඒකයි.
දැන් ඔන්න අර මිනිස්සු ඒ අතරේ හොරකම් කරන අතරේ මෙතන දාන දෙනවා. දැන් දාන දෙනවා කියන්නේ කුසල්ද අකුසල්ද? කුසල් පින් රැස් වෙන දෙයක්. ඒතර හොරකම් කිරීම කියන්නේ අකුසල. එතකොට හොරකම කියන එක අකුසලයක්. පින් රැස් කළ යුතු තැන ඇවිල්ලා යමෙක් අකුසල් කරයිද එයා ප්‍රමාදී කියන ගණයට අයිති වෙනවා. එයා ප්‍රමාදයටපත් වෙනවා. ඒ ප්‍රමාදයේ රිසල්ට් එක ඒ වෙලාවේ නෙවෙයි එන්නේ. දැන් ඔන්න මේ මිනිස්සු බඩු හොරකම් කරගෙන ගියා. කාලයක් මේක කරගෙන යද්දී කොහොම හරි මේක ආරංචි වුණා. ආරංචි වෙලා අර හොරකම් නොකරන පිරිස කල්පනා කළා මේ මෙතන හොරකමක් වෙලා තිනවා, මෙතන බඩු අඩු වෙලා තිනවා, අපි මේක හොයන්න ඕනි කියලා දැන් කතා බහ ගියා. එතකොට දැන් හොරකම් කරන පිරිස එමීට කතා වුණා මේක හරියන්නේ නැහැ. අහුනොත් එහෙම රාජ්‍යරු අපේ හිස ගසා දායි. අපිට ජීවත් වෙන්න වෙන්නේ නැහැ. පවුල් පිටින් නැසලා දායි. මේක අහුවෙන්න දෙන්න තියන්න බෑ කිව්වා. කතා වුණා මොකද කරන්න කියලා. භාණ්ඩාගාරයට ගෙනි තියමු කිව්වා. එතකොට මේක අහුවෙන්නේ නැහැ නේ කිව්වා. ඔන්න මේ ඒ බඩු ගබඩා වලට දාහනේ දෙන්න තිබිච්ච ඒකට ගිනි තිබ්බා මේකවල. තවත් අකුසලයක් කරගත්ත සංගලාභي විනාශ කරලා. ඊට පස්සේ දැන් බඩු ගබඩාව ගිනි ගත්තට පස්සේ හොරකම් කරපුවා නැතිව ගණන් හදාගන්න බෑනේ. ඔන්න එදා ඒක යට ගියා. යට ගිහිල්ලා දැන් ඒ ගැන තොරතුරු මොකුත් කතා බහක් නැහැ. හැබැයි අර දාන දෙන එක කරගෙන යනවා. ඒක නවත්තන්නේ නැහැ. ඊට පස්සේ දානි පූජා කරගෙන ගිහිල්ලා දැන් මාස 3 ගෙවුණා. හොඳට මිනිස්සු පින් රැස් කරගත්තා. බුදුරජාන් වහන්සේට, රහතන් වහන්සේලාට, සංඝයාට දාන දීලා හොඳට පින් කරගත්තා. බණ ඇහුවා. ධර්මය අවබෝධ කළා සමහර අය. ඊට පස්සේ ඔන්න කාලයක් යෑමෙන් ඒ මිනිස්සු පුස්ස බුදුරජාන් වහන්සේ පිරිනිවන් පෑවා. ඊළඟට අර ජයසේන රජුරුත් කලුරිය කළා. සිරිමා බිසවත් කලුරිය කළා. ඊට පස්සේ අර පුත් කුමාර තුන් දෙනා මැරිලා දෙවියන් අතර ගියා. එයාගේ දහසක් පිරිසක් දානට උදව් කරලා ඒගොල්ලෝ දෙවියන් අතර ගියා. ඊට පස්සේ අර දානට සම්බන්ධ වෙච්ච භාණ්ඩාගාරික නෝනයි ඒ දෙන්නත් දාන පින් රැස් කරගෙන දෙවියන් අතර ගියා. ජනපදාධිපති එයත් දෙවියන් අතර ගියා. අර දානට සම්බන්ධ වෙච්ච 11000ක් පිරිස හිටියානේ. ඒ 11000 පිරිසකින් බොහෝ දෙනෙක් දහස් ගාණක් හොරකම් කරා. ඒ හොරකම් කරපු කාණ්ඩේ කෙලින්ම නිරේට ඇදගෙන ගියා. නිරේ ඉපදුණා. දැන් බලන්න පින්නත් මේ මිනිස්සු අපි කියමු අවුරුදු හොරකම් කරපු කැම බීම වලින් ඒගොල්ලෝ ඕනනම් උපරිම ඒ කාලේ දීර්ඝායසත් නිසා අවුරුදු 100ක් 200ක් ඔය අනුභව කරලා ඉන්න ඇති උපරිම. අවුරුදු අපි ගත්තොත් දැන් ওই මිනිස්සු හිතන්නේ නැහැනේ මේකේ ආදීනව. ඒ වෙලාවට තියෙන ආස්වාදෙනේ හිතලානේ ওই බඩුවක් මොන හරි හොරකම් කිරීමලි ආදි කරන්නේ. හොරකම් කිරීම විතරක් නෙවෙයි අනිත් අකුසල් වුණත් එහෙමයි. බොරු කියනේවා, සත්තු මරණේවා, කාම මිත්‍යාචාරය දෙනේවා. මේවා ඒ ආස්වාදේ විතරක් බලලා මේක කරන්නේ. එතකොට ওই විදිහට අරගොල්ලෝ දැන් හොරකම් කරගෙන ගිහලා කෑම බීම කාලා ඒවා ඒ ජීවිතේ සතුටින් වාසය කරන්න ඇති. ගාථාවල තියෙනවා මේ පව් රැස් කරද්දී මධුවා මඤ්ඤති බාලෝ යාව පාපං නපච්චති යදාච පච්චති පාපං අත පාපං දුක්ඛං නිගච්ඡති. මේ ඒ කියන්නේ පව් කරද්දී අකුසල් කරද්දී ඒ පින් පව් කරන වෙලාවට මේක මීපැණි වගේ කියනවා. සත්තු මරද්දී, හොරකම් කරද්දී, කාම මිත්‍යාචාරය දෙද්දී ඒ වගේ ආස්වාදේ බලලා නෙවෙයි මිනිස්සු ඒව කරන්නේ. මත්පැන් පාවිච්චි කරද්දී, බොද්දී මේ බොරු කියද්දී, කේලම් කියද්දී මේ වගේ ආස්වාදේ බලලානේ මිනිස්සු කරන්නේ. ඒක මීපැණි වගේ කියනවා. යදාච පච්චති පාපං අත බාලෝ දුක්ඛං නිගච්ඡති. යම් වෙලාවක මේ පාපේ විපාක එනවද? ඒ වෙලාවට තමයි කියනවා ඒකේ දුක පේන්න පටන් ගන්නෙ. දැන් අරගොල්ලෝ ඔක්කොම නිරේ ගියානේ. නිරේ ගියේ දැන් කොච්චර කාලයකට කලින්ද? කල්ප 92කට කලින්. නිරේ ගිහිල්ලා නිරේ ගිනි දැල් අතර බොහෝ කාලයක් දැවි ඊට පස්සේ නිරේ ගියාට පස්සේ මේ වගේ බත් මාළු පිණි කන්න නැහැ. පිපාසයට ලෝදිය තින්නේ. බඩගින්නට ගෙනිගුලි තින්නේ. ඒවා අනුභව කර කල්ප ගණන් විලාපතේ තියා ඒගොල්ලෝ විඳෙව්වා. ඊට පස්සේ පුස්ස බුදුරජාණන් වහන්සේගේ කාලෙනේ මේක වුණේ. ඊට පස්සේ මේ බුද්ධ ශාසනය අතුරුදහන් වෙලා විපස්සී කියලා බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා ඒ බුද්ධ ශාසනය අතුරුදහන් වෙලා ගියා.
ඊළඟට සිකී බුදුරජාණන් වහන්සේ පහළ වෙලා ඒ බුදු සසුනත් අතුරුදහන් වුණා. ඊළඟට වෙස්සබු බුදුරජාණන් වහන්සේ පහළ වුණා. කකුසඳ බුදුරජාණන් වහන්සේ පහළ වුණා. කොණාගමන බුදුරජාණන් වහන්සේ පහළ වුණා. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ පහළ වුණා. ඒ වෙනකම් මේගොල්ලෝ දුගති. ඔන්න බලන්න රිසල්ට් එක. ඒ වෙනකම් මේගොල්ලෝ දුගති. ඊට පස්සේ දැන් ඔන්න ඒගොල්ලෝ නිරේ ඉඳගෙන කාශ්‍යප බුද්ධ කාලේ වෙනකොට යන්තම් පෙරේත ලෝකෙට ගොඩ ආවා. പ്രേත ලෝකෙට ඇවිල්ලා දැන් പ്രേත ලෝකෙ ඉඳිද්දි මේගොල්ලන්ට පේනවා තමන්ගේ අසල්වැසි പ്രേතයෝ ඉන්නවා. ඒගොල්ලන්ට මිනිස්සු මනුස්ස ලෝකෙදී දානෙදී ඊළපින් අනුමෝදන් කරද්දී ඒගොල්ලෝ සපවත් වෙනවා. මේ අර දහස් ගාණක් අර පරණ പ്രേතයන්ට කාටවත් කවුරුත් පිනක් දෙන්නේ නැහැ. ඒගොල්ලෝ බොහෝම අසරණ වෙලා කාශ්‍යප බුදුරජාණන් වහන්සේ මුණ ගැහින්න ආවා. ඇවිල්ලා කිව්වා භාග්‍යතුන් වහන්සේ අපි බොහෝම අසරණ වෙලා ඉන්නේ. අපිට කවුරුත් පිනක් අනුමෝදන් කරන්නේ මොකද කියලා ඇහුවා. එතකොට කාශ්‍යප බුදුරජාණන් වහන්සේ මේ සිද්ධිය උන්වහන්සේගේ දිවස් නුවණින් බැලුවා. උන්වහන්සේගේ බුද්ධ ඥාණයෙන් බලද්දී පේනවා මේගොල්ලන්ට කලින් ජීවිතේක වැරදිලා. කිව්වා බොහෝම කනගාටුයි කියන්නේ. ඕගොල්ලන්ට මේ බුද්ධ ශාසනයේ පින් අනුමෝදන් වෙන්න බෑ කිව්වා. අනාගතේ ගෞතම නමින් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙනවා. ඒ කාලෙට උන්වහන්සේ රජගහ නුවරට වැඩලා ධර්මයේ දේශනා කරද්දී බිම්බිසාර කියලා රජ කෙනෙක් මාර්ගඵල අවබෝධ කරගෙන ධර්ම ප්‍රචාරයට උදව් කරනවා, පින් රැස් කරනවා. ඒ රජුරුවන්ගෙන් ඕගොල්ලන්ට පින් ගන්න අවස්ථාව තියෙයි කිව්වා. ඊට පස්සේ දැන් ඔන්න මේගොල්ලෝ හිත සතුටටපත් වුණා කියනවා. හෙට පින් ලැබෙනවා වගේ බොහොම සතුටටපත් වුණා කියනවා. ඊට පස්සේ දැන් ඔන්න පින් ගන්න බලාපොරොත්තු වෙන මේ කොයි කාලෙද? කාශ්‍යප බුද්ධ කාලේ. මේ අද එකක් නෙවෙයි ඒත් අවුරුදු දහස් ගාණක් ලක්ෂ ගාණකට අතීතේ එකක්. ඊට පස්සේ දැන් ඔන්න කාශ්‍යප බුදුරජාණන් වහන්සේ පහළ වෙලා ඒ බුද්ධ ශාසනය අතුරුදහන් වෙලා අපේ බුදුරජාණන් වහන්සේ දඹදිව උපන්නා. බිම්බිසාර රජුරෝ පහළ වුණා. බිම්බිසාර රජුරෝ තමයි අර එදා දානයේදී මූලිකත්වයේ අරන් කටයුතු කරපු ජනපදාධිපති. අර පුත් කුමාරවරු තුන්දෙනා ඉපදුනා. උරුවේල කාශ්‍යප, නදී කාශ්‍යප, ගයා කාශ්‍යප තුන්දෙනා. ඒගොල්ලන්ගේ පිරිස තමයි ජටිල පිරිස 1000ක් පිරිස. ඊළඟට අර භාණ්ඩාගාරික තමයි කියනවා විසාක කියලා උපාසක කෙනෙක් හිටියා. ධම්මදින්නා කියලා රහත් තෙරණියක් හිටියා. ඒ විසාක උපාසකගේ බිරිඳ. එයා තමයි භාණ්ඩාගාරිකගේ බිරිඳ. ඒ ජීවිතවල. ඔන්න දැන් බුදුරජාණන් වහන්සේ පහරන බිම්බිසාර රජුරෝ ඉපදිලා එදා බිම්බිසාර රජුරෝ වේළුවනාරාමේ පූජා කළානේ. වේළුවනාරාමේ පූජා කරපු පින්කමේදී ඒ ඥාතීන් පින් ලැබෙයි කියලා බලාපොරොත්තුෙන් හිටියා. එදා ඥාතීන්ට පින් අනුමෝදන් කරේ නැහැ. එතකොට ඒ ඥාතීන්ට පින් නොලැබිච්ච නිසා තමයි කියනවා අර රාත්‍රී කාලේ ඇවිල්ලා බය කරේ අර හීනෙන් පෙනී හිටලා. එතකොට බිම්බිසාර රජුන්ට හරි අනුකම්පාව ඇති වුණා. අනේ මගේ ඥාතීන්ට හරිය මේ ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඒ ඥාතීන්ට අද දාන දීලා පින් අනුමෝදන් කරන්න බැරිද කියලා. පුළුවන් රජතුමනි ඕන වෙලාවක පුළුවන් කිව්වා. ඊට පස්සේ ඔන්න රජුරෝ එදාම කිව්වා ස්වාමීන් එහෙනම් අද දවල් දානෙට මාලිගාවට වඩින්න කියලා ආරාධනා කළා. ආරාධනා කළා බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයාත් එදා දහවල් දානෙට වැඩම කළා. වැඩම කරාට පස්සේ එතන හරි ලස්සන සිද්ධියක් වෙලා තියෙනවා. ඔන්න බුදුරජාණන් වහන්සේ සංඝයායි දානට වඩිද්දී අර පෙරේත කාණ්ඩේ වට වෙලා බලන් ඉනවා කියන හරි අද අපිට පින් ලැබෙනවා අද පින් ලැබෙනවා කියලා සීත සතුටටපත් වෙලා වටේ ඇවිල්ලා ඉන්නවා කියනවා ආකාශේ. මේකේ විස්තරය තියෙන එතන ඉඳලා තිරෝ කුඩ්ඩේසු තිට්ඨන්ති සන්දි සංඝාටකේසුච ද්වාර බාහසු තිට්ඨන්ති ආගන්්වාන සකංගරං. දැන් මේ පේතවත්වයේ නම පින්නවද තිරෝ කුඩ්ඩ. තිරෝ කුඩ්ඩ කියලා කියන්නේ බිත්තියෙන් එහා පැත්ත කියන එක. මේක කියනවා
ඥාති ජීවත් වෙලා ඉඳලා ඒගොල්ලෝ මැරිලා ගියාට පස්සේ ඒගොල්ලෝ පෙරේත ලෝකවල ඉපදුනහම කලින් හිටපු ගෙවල් වලට ආපහු එනවා කියනවා. ඥාති හොයාගෙන එනවා. ඇවිල්ලා බිත්තිය එහා පැත්තේ හිටගෙන ඉන්නවා කියනවා. එහෙම නැත්නම් දොර මුළු වල ඉන්නවා කියනවා. බිත්ති මුළු වල ඉන්නවා කියනවා. හතර මං හන්දි වල ඉන්නවා කියනවා බලාගෙන අර ඥාති දිහා. පෙරේත ලෝකවල ගියොත් ඥාතින් ඒ විදිහට බලන් ඉන්නවා කියනවා. ඊළඟට තියෙනවා පහූතේ අන්නපානම් හි කජ්ජ බොජ්ජේ උපත්තිති න තේසං කෝචි සරති සත්තා නං කම්මපච්චය. ගෙවල් වල ඉන්න උදවිය හොඳට කෑම බීම හදාගෙන කනවා කියනවා. එහෙම කෑම බීම කද්දී අර මැරිච්ච උදවියගේ තියෙන අකුසල කර්මය නිසා කාටවත් ඒ කට්ටිය මතක් වෙන්නේ නැහැ කියනවා. දැන් බලන්නකෝ ගෙදර කෙනෙක් ඉවරලා ගියාට පස්සේ සමහරට යා කුසල් වඩලා පින් කරලා නැත්තම් මේ සමහරට ඒගොල්ලෝ මුල් දවස් ටිකේ තමයි මතක් වෙන්නේ. සත් දවසේ දාන දෙනවා, තුන් මාසේ දාන දෙනවා. ආයෙත් පස්සේ ඒගොල්ලන්ට නිතර පින් අනුමෝදන් කිරීමක් සමහර අවස්ථාවල නැහැ. මොකද හේතුව ඒගොල්ලෝ සමහර විට ජීවත් වෙලා ඉඳිද්දී සමහර අය පින් කරගෙන නැහැ. ඉතින් මේ ඊට පස්සේ දැන් අර බුදුරජාණන් වහන්සේ සංඝයාත් අර දානෙට වැඩියට පස්සේ ඇවිල්ලා දැන් බුදුරජාණන් වහන්සේ වැඩ හිටියා, සංඝයා වැඩ හිටියා. බුදුරජාණන් වහන්සේ දා 이르දි බලෙන් අර පෙරේත කාණ්ඩ එතන හිටපු හැමෝටම පේන්න සැලසුවා කියනවා. එතකොට ඒගොල්ලෝ ආකාශේ ඉන්නවා කියන බොහෝම බැගෑපත් ස්වරූපෙන් මේ දත් විලිසගෙන ඇටකටු වගේ සිරුරු දරාගෙන බඩ විතරක් තියෙන කන් ලොකු වෙච්ච අමෝතු විරූපී දකින්න අප්‍රසන්න පිරිසක් වට වෙලා ඉන්නගෙන පින් ගන්න. දැන් මේ පිරිස දහස් ගාණක්. අතන 40000න් පිරිස ලොකු ප්‍රමාණයක් හොරකම් කරලා තිනවා. එතකොට ඒක කොහොම තියෙන්නේ නැද්දනේ? වටේ ඉන්න මිනිස්සු ඔක්කොටම පේනවද? එතකොට බිම්බිසාර රජුරෝ පැන් කෙන්ඩි අරගෙන භාග්‍යතුන් වහන්සේට පාත්‍රයට පැන් පූජා කළා. ස්වාමීනි මේ පැන් පාත්‍රයට පූජා කරන පැන් මගේ ඥාති ප්‍රේතයන්ට වේවා පින් පිනිස වේවා කියලා පූජා කරා. පූජා කරද්දී ආකාශයේ පැන් පුකුණු පහළ වුණා කියනවා. ඒ මේ වටේ හිටපු ඔක්කොම මිනිසුන්ට පේන්නත් එක්කම ආකාශයේ පැන් පුකුණු පහළ වුණා. අර පෙරේතයෝ අර හිටපු ලොකු පෙරේත කාණ්ඩයක් හිටියනේ. මේගොල්ලෝ කල්ප 91ක් වතුර පොතක් දැකලා නැහැ. කල්ප 92ක්. මේගොල්ලෝ කල්ප 92ක් වතුර පොතක් දැකලා නැති අය. පිපාසෙන් කල්ප 92ක් බලන්න එතකොට රිසල්ට් එක නේ අකුසල් අර කරගත්තට පස්සේ. මේගොල්ලෝ අර ආකාශයේ පැම්පගුණ පහළ වුණාට පස්සේ මේ බොහොම සතුටටපත් වෙලා අර පොදිය පිටින් ඇවිල්ලා අර වතුරට පැනලා හූ කියලා කෑ ගහගෙන වතුර නාලා ඒගොල්ලෝ ගොඩාව කියනවා. වතුර බීලා. එතකොට ඒගොල්ලන්ගේ ශරීරේ රන්වන් පාට වුණා කියනවා. ඊට පස්සේ මේ බිම්බිසාර රජුරෝ දානේ පූජා කළා. මේ දානේ මගේ ඥාති ප්‍රේතයන්ට පින් පිනිස වේවා කියලා. එතකොට ඒ පෙරේතයන්ට දිව්‍ය භෝජන වගේ ලැබුණා කියනවා. ඊළඟට භාග්‍යතුන් වහන්සේටත් සංඝයාටත් සිවුරු පූජා කළා ඥාතීන්ට පින් පිනිස. එතකොට ඒගොල්ලෝ දිව්‍ය සලපිලි වගේ දේවල් ලැබුණා කියනවා. එතකොට ඒ ඥාතිවරු සැපවත් වුණා කියනවා. ඉතින් මේකේ තියෙනවා මේ අනුකම්පා කරන ඒ මැරිච්ච ඥාති ප්‍රේතයන් ගැන අනුකම්පා කරන ඥාතිවරු ඉන්නවා. ඒගොල්ලෝ සුදුසු කාලෙට කැපසරක් විදියට ප්‍රණීත දාන පැන් හදලා අපේ ඥාතීන්ට මේ පින වේවා කියලා දානි පූජා කරනවා. මේකේ තියෙනවා ඒවං දදන්ති ඥාතිනං යේ හොන්ති අනුකම්පකා සුචින් පානං කාලේන කප්පියං පාන භෝජනං. එතකොට මේ සත්පුරුෂ ඥාතීන් සමහර අය අර මියගේ ඥාතීන් සිහි කරලා කැපසර විදිහට දානි හදලා පූජා කරලා පින් අනුමෝදන් කරනවා කියන. ඉදං වූ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. මේ රැස් කරපු පින අපේ ඥාති ප්‍රේතයන්ට වේවා. ඒගොල්ලෝ සැපවත් වේවා කියලා පින් අනුමෝදන් කරනවා. ඕන්න එතකොට ඒ ගාථාව ඔයගොල්ලෝ දන්නවනේ. එතකොට එතන තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙන්නේ ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම. ඊළඟට තියෙනවා එතකොට මේ මියගේ ඥාතීන් ඇවිල්ලා ඒ තැන්වල රැස් වෙලා පින් අනුමෝදන් වෙන්න පුළුවන් අය පින් අනුමෝදන් වෙනවා කියනවා.
එතකොට ඒගොල්ලෝ සෙත්පතල යනවා කියනවා. චිරං ජීවන්තු නෝ ඥාති යේසං හෝතු ලභාමසි අම්මා කංච කතා පූජා දායකා ජානිප්පලා. අනේ අපේ ඥාතීන් බොහෝ කල් ජීවත් වේවා. අපිට මේගොල්ලෝ පින් දීපු නිසා මේ සැප ලැබුණානේ කියලා. ඉතින් ඒ නිසා ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඒ ඥාතීන් සෙත්පතනවා කියනවා. පෙරේත ලෝකවල ඉන්න අය. ඒ දුන්න අයටත් ඒක නිෂ්ඵල වෙන්නේ නැහැ කියනවා. දාන දීපු අයටත් ඒකේ විපාකේ තියෙනවා. ඊළඟට මේකේ විශේෂ දෙයක් තියෙනවා. මේක මතක තියාගන්න ඔබ. මේ කතාන්දරේ නෙමෙයි ඔබ මතක තියාගත යුත්තේ. කතාන්දරේ මතක තියාගත්තර කමක් නැහැ. මේකේ විශේෂ විස්තරය මේක. නහි තත්ත කසී අත්ති ගෝරක්ඛෙත්ත නවිජ්ජති. මේකේ තියෙනවා පෙරේත ලෝකෙ ගියාට පස්සේ එහි කුඹුරු වැඩ නැහැ කියනවා. ගව පාලනේ නැහැ කියනවා. වෙලෙලඳාන් නැහැ කියනවා. රාන් රිදී මිල මුදල් ගනුදෙනු මුකුත් නැහැ කියනවා. පෙරේත ලෝකෙ ඉපන්නට පස්සේ මෙහෙන් දෙන පිනක් විතරයි කියනවා ගන්න පුළුවන් වෙන්නේ. පින්වත්නි මේකේ විශේෂ විස්තරය තමයි අපි දැන් මැරිලා ගියාට පස්සේ මිනිස්සු මැරුණාම පින් අනුමෝදන් කරනවානේ. ඒ පින් හැම මේ මැරිච්ච හැම කෙනාටම යන්නේ. බුද්ධ කාලේ ජානුසෝන කියලා බ්‍රාහ්මණයෙක් හිටියා. මේ බමුණ ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ අපි මේ ඥාතීන්ට කියලා දාන දෙනවා පින් අනුමෝදන් කරනවා. ওই පින හරියට ඥාතීන්ට ගියාද නැද්ද කියලා කොහොමද ඔක දැනගන්නේ කියලා ඇහුවා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා බ්‍රාහ්මණය අස්ථානයේදී අනුමෝදන් වෙන්නේ නැහැ. ස්ථානයේදී අනුමෝදන් වෙනවා කිව්වා. ඒක බුදුරජාණන් වහන්සේ කියපු එක තේරුන්නේ නැහැ. දැන් අපිට තේරෙන්නේ නැහැ මේ වචනේනේ. මේ බමුණක අනේ භාග්‍යතුන් වහන්සේ ওই ක්‍රමයට මට තේරෙන්නේ නැහැ. මට තේරෙන විදිහට කියන්න කිව්වා. බුදුරජාණන් වහන්සේ වදාලා බ්‍රාහ්මණය මැරිච්ච ඥාතියා ගිහිල්ලා පෙරේත මේ නිරේ ඉපදිලා නම් එයාට පින් ගන්න බෑ කිව්වා. එයාට ඒ පින යන්නේ. මැරිච්ච ඥාතියා ගිහිල්ලා තිරිසන් ලෝකෙ ඉපදිලා නම් එයාට අපි දෙන පින යන්නේ නැහැ කිව්වා. මැරිච්ච ඥාතියා ගිහිල්ලා මනුස්ස ලෝකෙ ඉපදිලා නම් එයාට ඒ පින යන්නේ නැහැ කිව්වා. මැරිච්ච ඥාතියා ගිහිල්ලා දෙවියන් අතර ඉපදිලා නම් එයා ඒ පිනෙන් යැපෙන්නේ නැහැ කිව්වා. බ්‍රහ්ම ලෝකෙ ඉපදිලා නම් එයා ඒ පිනෙන් යැපෙන්නේ නැහැ කිව්වා. പ്രേත ලෝකේ තියෙනවා පරදත්තූපජීවී කියලා එක പ്രേත කොටසක්. ඒ කියන්නේ අනුන්ගේ පිනෙන් යැපෙන කියලා. ඒගොල්ලන්ට විතරක් පින යනවා කිව්වා. പ്രേත ලෝකෙත් තියෙනවා කුප් පිපාසික කියලා බොහොම බඩගින්න පිපාසයේ දුක් විඳින പ്രേතයෝ. ඒගොල්ලන්ට පින යන්නේ නැහැ. නිජ්ජාම තන්නික කියලා තියෙනවා. ඒ කියන්නේ ගිනි ඇවිලිච්ච പ്രേතයෝ. ඒගොල්ලන්ට පින යන්නේ නැහැ. ඊළඟට තියෙනවා පාංශ පිසාචික කියලා. ඒ කියන්නේ කුණු කාණු ආශ්‍රිතව වැසිකිලි වල ඉපදෙන ඒගොල්ලන්ට පින යන්නේ නැහැ කිව්වා. ඊළඟට කිව්වා තව ඉන්න වන්තා වාසික කියලා වමනේ සෙම්සොටු අනුභව කරන පෙරේතයෝ. මේගොල්ලන්ට පින යන්නේ නැහැ කිව්වා. අර පරදත්තූපජීවී කියන කොටස විතරක් ස්ථානයේ කිව්වා පින ගන්න පුළුවන් තැන. අනිත් තැන් වල පින ගන්න බෑ කිව්වා. එහෙනම් බලන්න පින්නවත්නි මරුණට පස්සේ පිනක් ගන්නවත් කොච්චර අස්ථානද වැඩි ස්ථානද? පින ගන්න බැරි තැන් නේද වැඩි? මම ඔබට කියන්න උත්සාහ කළේ මේ කතාන්දරය කියලා ජීවිතේ ජීවත් වෙලා ඉඳිද්දී වැරදුනොත් එහෙම හරියට පිනක්වත් ගන්න බැරි තැනක ගියොත් ආයේ කොහෙන් සැපයක්ද? කොහෙන් පිළිසරණක්ද? එහෙනම් මේ තමන්ගේ ජීවිතේ පරලෝක ගතිය සුගතියට හදා ගන්නවා කියන එක මරුණට පස්සේ කරන්න බැරි එකක්. දැන් අපි උනත් මැරිච්ච ඥාතීන්ට පින් දීලා අපි කියනවනේ මේ ඥාතීන් මේ පින් බලෙන් සපවත් වේවා දුගතිගාමී වියත්නම් සුගතිගාමී වෙත්වා කියලා ප්‍රාර්ථනා ගොඩක් තියෙනවා අනුකම්පාවෙන්. නමුත් මේ දේශනාවේ තියෙන පින් අනුමෝදන් කරන්න කියලා ඥාතීන්ට. නමුත් එහෙම කරා කියලා ජීවත් වෙලා ඉඳිද්දී ඒගොල්ලෝ ඒකට සුදුසු නෙවෙයි නං. ජීවත් වෙලා ඉඳිද්දී කුසල් වඩපු අය නෙවෙයි නං. ඒගොල්ලන්ට පින අනුමෝදන් කරාට පින ගන්න බැරි තැනකත් නම් ගිහිල්ලා තියෙන්නේ. ඒගොල්ලන්ට සපවත් වෙන්න අවස්ථාවක් නැහැ. එහෙනම් මේකේ තියෙන ප්‍රධානම සිද්ධිය තමයි අපි ජීවත් වෙලා ඉඳිද්දී අපි ජීවමාන වෙඳිද්දී කුසල් රැස් කිරීම, පින් රැස් කිරීම. මරුණාට පස්සේ පිළිසරණක් බලාගෙන බෑ. මේ බුද්ධ ශාසනය මරුණාට පස්සේ පිළිසරණක් දෙනවා කියලා එකක් තියෙනවා නම් උදව්වක් දෙනවා කියලා එකක් තියෙනවා. මේ වගේ පිනක් අනුමෝදන් කිරීලක් විතරයි. ඒකත් ගන්න පුළුවන් තැනකට ගියොත් හරි. ඒතකොට කවුරුත් අපි කැමතිද පෙරේත ලෝකෙ ගිහිලා අනු දෙන පිනක් බලාගෙන ඉන්න?
අපි කවුරුත් කැමති නැහැ. එහෙනම් මොකද්ද අපි කරන්න ඕනේ? දැන් කුසල් වඩන්න ඕනේ. පින් රැස් කරන්න ඕනේ. පින් රැස් කරන්නේ කොහොමද? දානෙ දීලා රැස් කරන පින තියෙනවා. ඊළඟට සිල් රැකලා රැස් කරගන්න පින තියෙනවා. භාවනා කරලා රැස් කරන පින තියෙනවා. මේක බලවත් කරගන්න ඕනේ. එතකොට ඒකෙන් තමයි සත්වයක් සපවත් වෙන්නේ. සුගතිගාමී වෙන්නේ ඔය දාන සීල භාවනා කියන දේවල් පුරුදු කරන අය. ඊළඟට දැන් මේ සූත්‍රයේ විස්තර ටිකක් ඉස්සරහට තියෙන අපිට කාල වේලාව ගොඩක් මදි. එතකොට මේ දේශනාවේ මේ තිරෝකුඩ ප්‍රේතවස්තුවේ මේ විස්තරي බලද්දී දැන් අර පිරිසකට සපවත් වුණානේ බිම්බිසාර රජුට දාන දීලා. ඒකට ඒගොල්ලෝ කොහේ ඉපදිලා ඉන්නද දිනා? අර පරදත්ත උපජීවි කියන පෙරේත ලෝකෙ ඉපදින්න ඇති. හැබැයි ඒකේ තියෙන ප්‍රධාන සිද්ධිය තමයි ඒගොල්ලෝ ඒ විදිහට සැපවත් වුණාට එතනින් ජුත වෙලා දෙවියන් අතර ගියා කියලා විස්තරයක් නැහැ. ඒගොල්ලෝ මාර්ගඵල අවබෝධ කරා කියලා විස්තරයක් නැහැ. එහෙනම් ඒගොල්ලෝ ඒ කල්ප 92ක් එහි ගත කරලා ආයේ මේ මනස මේ පෙරේත ලෝක වලට ඇවිල්ලා එදා අපින් අනුමෝදන් වුණාට සමහර විට තාමත් ඒගොල්ලෝ පෙරේත ලෝකෙද කියලා අපි දන්නේ නැහැ. එහෙනම් පින්නත් ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ සසර ගමන කියන්නේ හරි භයානක එකක්. මේකේ යන්න ලෑස්ති වෙන්න එපා කිව්වා. මොකද මේකේ එක සැරයක් වැරදුනොත් එහෙම මේ වැරද්ද හදාගන්න කල්ප ගාණක් යනවා සමහර විට. මිනිස්සු හිතන්නේ නැතුව සමහර විට තමන්ගේ ජීවිතේ වැරදි වෙන අකුසල් කරගන්නවා. නමුත් ඒකේ රිසල්ට් එක බොහෝ බරපතලයි. කාලයක් දුක් විඳින්න වෙනවා. ඉතින් ඒ නිසා පින්නත්නි අපි මේකෙන් තේරුම් ගන්න ඕනේ අප්‍රමාදී වීම ගැන. ඒතර කොහොමද අප්‍රමාදී වෙන්නේ? අපි පුරුදු කරන්න ඕනේ ගුණධර්ම 3ක් පුරුදු කරාම හරි. මොකද්ද? දානේ හොඳට දෙන්න ඕනේ. ඊළඟට හොඳට පන්සිල් ටික රැක ගන්න ඕනේ. තමන්ට පුළුවන් හැටියට කරුණා මෛත්‍රිය අනිත්‍ය ආදී භාවනාව පුරුදු කරන්න ඕනේ. ඔය තුන කරගත්තොත් කෙනෙකුට ගොඩ යන්න අවස්ථාව තියෙනවා. ඉතින් ඒ නිසා මේ අද මේ කියලා දුන්න තිරෝකුඩ ප්‍රේත වස්තුවේ විස්තරේ ඔබේ ජීවිතේට හොඳ ආදර්ශයක් කරගන්න. මොකද මේක අපේ බුදුරජාණන් වහන්සේ බුද්ධ ඥාණයෙන් දැකපු දෙයක්. මේ සසරේ තියෙන භයානකකම. ඒ නිසා මේ සසරේ අපි දුක් විඳ වැටි වැටි යන සත්වයන් හැටියට අපි මේ සසරේ ගමනින් ගැලවෙන්න නම් මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අප්‍රමාදී වීමමයි කරන්න ඕනේ. ඒ නිසා මේ ධර්ම ශ්‍රවණය කළ සෑම සියලු දෙනාටත් මේ භයානක සසර ගමනින් නිදහස් වී ලබන ඒ උතුම් මහා මහා නිවන අවබෝධ කිරීමේ වාසනාව උදා වෙත්වා. සාදු සාදු සාදු. අද දින වස්සාන ධර්ම දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ චාල්ස් අබේදීර සහ ලීලාවතී රණවීර යන මහත්මීන් දෙපළගේ දියණියන් වන ශ්‍රියානි අබේදීර, කල්යාණි අබේදීර, ඉන්ද්‍රානි අබේදීර සහ කුමුදු අබේදීර යන අය විසින් ඉතින් මේ පින්වතුන් විශේෂයෙන් බලාපොරොත්තු වෙනවා වසර 30කට පෙර මිය පරලෝකීය චාල්ස් අබේදීර සහ ලීලාවතී රණවීර යන දෙමව්පියන්ට ඒ වගේම වික්ටර් රණවීර මහත්මයාට සහ චන්ද්‍රසිරි සිල්වා මහත්මයාට පින් පිනිස පින් අනුමෝදන් කිරීමට. ඉතින් පළමුවෙන්ම රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයන් පින් කැමැති සියලු දෙවියන්ට අනුමෝදන් කරමු. පින් කැමැති සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වෙලා දෙවියන්ගේ රැකවරණයත් ආරක්ෂාවත් මේ හැම දිනා වෙත සැලසීවා. දෙවියන්ට ධර්මය අවබෝධ කිරීමේ වාසනාව උදා වෙත්වා. ඒ වගේම මේ පින්නතුන් නමින් මිය පරලෝ යන්නට යෙදුන චාල්ස් අබේදීර මහත්මයාට මේ පින් අනුමෝදන් වෙත්වා. ලීලාවතී රණවීර යන දෙමව්පියන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම වික්ටර් රණවීර මහත්මයාට චන්ද්‍රසිරි සිල්වා යන මේ මිය පරලෝකීය සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් වෙලා ඒ ඥාතීන්ගේ පරලෝ ජීවිතේ සැපවත් භාවයට පත්වෙත්වා, සුවපත් භාවයට පත්වෙත්වා කියලා සාදු කියන්න. ඒ වගේම විශේෂයෙන්ම රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් ඔබ අපගේ ගුරු දේවෝත්තම වූ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අනුමෝදන් වෙත්වා. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ පිණිස චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිස මේ පුණ්‍ය ධර්මයන් එකසේ උපකාර වෙත්වා. සාදු සාදු. ඒ වගේම රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් අද දින මේ වස්සාන ධර්ම දේශනාව සඳහා
අනුග්‍රහයදරු ශ්‍රියානි අබේදීර මහත්මිය, කල්යාණි අබේදීර මහත්මිය, ඉන්ද්‍රාණි අබේදීර මහත්මිය, කුමුදු අබේදීර මහත්මිය යන ඒ මහත්මීන් සියලු දෙනාටත් පවුල්වල සිට ඥාතිත මිත්‍රාදීන් සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම මේ පින්කමට සහ සම්බන්ධ වුණු මේ ලොකු කුඩා සියලු දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා. මේ පින්කම දැක බලා සතුටු අනුමෝදන් වූ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා. අද දින ධර්ම ශ්‍රවණය කළ සියලු දෙනා මේ පින් අනුමෝදන් වෙත්වා. මේ උතුම් ධර්ම දානමේ පුණ්‍ය අනුභවයෙන් මේ හැම දිනා නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දීර්ඝායු සැප ලබත්වා. කරන්නා වූ රැකිරක්ෂා අධ්‍යාපන කටයුතු ආදී සාර්ථක වෙත්වා. සුවසේ ජීවිතේ ගත කරන්න ලැබේවා. බුදුරජාණන් වහන්සේගේ සැබෑම ශ්‍රාවක ශ්‍රාවිකාවන් වශයෙන් මේ උතුම් ධර්මයේ හැසිරී අප්‍රමාදී බවට පත්වී සියලු දෙනාටත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීමේ වාසනාව උදා වෙත්වා. හොඳයි ඒ වගේම රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික සියලු දෙනාටත් මේ ධර්ම ශ්‍රවණී මේ ධර්ම දේශනාව ශ්‍රවණය කළ සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. මේ ඔබ අප සෑම සියලු දෙනාට ලෝවාසී සියලු සත්වයන්ට මේ පින් අනුමෝදන් වෙලා සියලු දෙනා නිදුක් නිරෝගී සුවපත් භාවයට පත්වෙත්වා. උතුම් ධර්මය අවබෝධ කිරීමේ වාසනාව හැම දිනාටම උදා වෙත්වා. සාදු සාදු සාදු. බුද්ධාය නමෝ 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 බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.